ඕකේ නන්රි. ගරු අනුරසනායක මන්ත්‍රීතුමා ඔබතුමාගේ ගරු නියෝජක කතානායකතුමනි මෙම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව විශාල ලෙස දූෂණ හා අක්‍රමිකතා සිදු වී ඇති බවට ජාත්‍යන්තර චෝදනා එල්ලවීමෙන් තිබීම හේතුවෙන් ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි. තරඟ ජයග්‍රහණය කිරීම හෝ පරාජය වීම නොසලකා ශ්‍රී ලංකාව මෑත කාලීන ලෝකෙ තුල ප්‍රසිද්ධියට පත් කළා වූ එක් ක්ෂේත්‍රයක් වූයේ ක්‍රිකට් ක්‍රීඩාවයි. එසේම ભેදකින් තොරව රටම එකතු වී ක්‍රිකට් ක්‍රීඩාවටත් ක්‍රීඩකීන්ටත් ආදරය කරමින් සිටිනවා. එහෙත් අන් බොහෝ ක්ෂේත්‍රයන්ට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට දූෂණ චෝදනා එල්ලවනු පසුගිය වසර කිහිපය පුරා දෙස් විදෙස් ජනමාධ්‍ය ඔස්සේ අසන්නට දකින්න ලැබුණා. මෙහි උච්චතම අවස්ථාව වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් ලංකාවට පැමිණ මේ වෙන විට පරීක්ෂණ සිදු කරමින් සිටීමයි. මුදලට තරඟ පාවා දීමේ චෝදනා, ඔට්ටුවලට අනුව තනතිලි වෙනස් කිරීමේ චෝදනා මෙන්ම ක්‍රිකට් විකාශන අයිතිය ලබා දීමේ දූෂණ හා වංචා සිදුවී ඇති බවටද කරුණු වාර්තා වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ක්‍රිකට් තරඟාවලියේ විකාශන අයිතිය පැවරීමේදී ඩොලර් මිලියන 5.5ක මුදල් වංචා කිරීමට උත්සාහගෙන තිබෙන බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබෙනවා. එසේම තරඟ පාවා දීම වල ඇතැම් ක්‍රීඩකින් සම්බන්ධ බවටද එළිදරව් ඇති බව අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කොට තිබෙනවා. මේ හුදු පුද්ගලයන් සම්බන්ධ ප්‍රශ්නයක් පමණක් නොව රටේ කීර්ති නාමය හා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ කරුණක් වනවා. ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් භයානක තත්ත්වයක් ඇති වී ඇතැයි ජාත්‍යන්තර විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ කළ බව ක්‍රීඩා අමාත්‍යවරයාම පසුගියදා ප්‍රකාශ කර තිබී විසින් මෙහි බරපතල තත්ත්වය පැහැදිලි. මේ තත්ත්වය තුළ පහත ගැටලුවට ගරු ඇමතුමා පිළිතුරු ලබා දෙනවා ඇතයි කියලා බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ පිළිබඳ රජය වෙත වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේද? ලබා දී ඇති තොරතුරු මොනවාද? දෙක ලැබී ඇති වාර්තා හෝ එළිදරව් වී ඇති කරුණු පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් පරීක්ෂණයක් සිදු කර තිබේද? ඒ කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අමතරව තමුන්වහන්සේලා විසින් පරීක්ෂණයක් සිදු කර තිබේද? ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණවල මේ වන විට තත්ත්වයේ කුමද? ප්‍රගතිය කවරේද? අනාවරණය වන තොරතුරු සම්බන්ධයෙන් සහ ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ආණ්ඩුව මැදිහත් වීම කවර ආකාරයේද? ඒ වගේම දැනට යම් ගිණුම් හරහා මුදල් ඇමරිකන් එක්සත් ජනපදයේ ගිණුම් වලට මාරු වී ඇති බවද යම් සඳහනක් තිබෙනවා. ඒ පිළිබඳව ඔබතුමා මේ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරනවාද කියලා දැනගන්න කැමතියි. ගරු ෆයිසර් මුස්තෆා ඇමතුමා. පළවෙනි ප්‍රශ්නේ මෙතක් එවැනි වාර්තාවක් ඉදිරිපත් කර නැත. බී පැන නොගැනී. ප්‍රශ්න දෙක ජාතික ක්‍රිකට් කවුන්සිලය දූෂණ පිටු දැක්වීමේ කාර්යපටිපාද සංග්‍රහ ඇන්ටි කරප්ෂන් කෝඩ් ප්‍රකාරව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟාවට අදාළ දූෂණ චෝදනා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ බලය එකී කවුන්සිලය සතු වේ. එම කවුන්සිලයේ සමාජික රටවල කිසිදු ජාත්‍යන්තර තරඟයකට අදාළ නැගෙන දූෂණත්ව විමර්ශනයේ බලය බලතල නොමැත. 3 ප්‍රශ්නාංක 3 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දූෂණ පිටු දැකීමේ ඒකකය පවත්වනු ලබන සියලුම විමර්ශ අතිශය රහස්‍යභාවයෙන් යුක්තව සිදු කෙරේ. ඒ නිසා පරීක්ෂණ සිදුවන අනතුරු එහි ප්‍රගතිය පිළිබඳ තත්ත්වය අදාළ සමාජික රටවල වාර්තා කිරීම සිදු නොලැබයි. පරීක්ෂණ නිමා වූ පසු කවුන්සිලය විසින් ඊට අදාළ සියලු අනාවර සිදුකොට සිදුසු පරිදි දඩුවම් පැමිණීමේ කරුණු ලබයි. මේ නිසා ශ්‍රී ලංකාවට අදාළව සිදු වෙතයි පැවසෙන පරීක්ෂණ වලින් අනාවරණ වන තොරතුරු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන තුරු පූර්ව නිගමනයක් කළ නොහැකිය. ප්‍රශ්නාංක 4 ක්‍රිකට් ක්‍රීඩාවේ විනිවිදභාවය සහතික කිරීමේ දූෂණ පිටු දැකීමේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ විමර්ශන ඒකකයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම රජය විසින් දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇත. තරඟ පාවා දීම වෙනත් ක්‍රීඩාව ආශිත දූෂණ ක්‍රියා සාපරාධී අපරාධ බවට පත් කරමින් ඒ සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීම සඳහා පනත් කෙටුම්පත් සැකසීම මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට පවරා ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියද අවශ්‍ය සංශෝධන කිරීම අරමුණ කොට නීතිපතිතුමා සාකච්ඡා ආරම්භ ඇත. ඊට අමතරව අනුර කුමාර දිසානායක මහත්මයා අර ඩොලර් 187,000ක් ගැන ප්‍රශ්නයක් ඇහුවා. ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන ගිවිසුමක්
මේ ඕපන් කරලා තියෙනවා කියලා අනාවරණය වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මුදල් ඩොලර් 180,000ක ගිණුමට ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව අර මිලියන 5ක මුදලක් මේ රෙමිට් කිරීම සම්බන්ධයෙන් තැත් කිරීමක් සම්බන්ධයෙන් උත් අපට කරුණු අර අනාවරණය වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි අපරාධ දෙපාර්තමේන්තුවට අපි ඒක බාර දීලා තියෙනවා. එහි විමර්ශන කටයුතු කරගෙන යනවා. ගරු අනුර කුමාර දිසානායක මහත්මයා. දැන් ඔබතුමාම කියනවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ දූෂණ පිටු දැකීම සඳහා එන කණ්ඩායම ඒ කරන පරීක්ෂණ පිළිබඳ කරුණු කිසිවක් පරීක්ෂණ අහවරණ වෙන තෙක් ලබා නොදෙන බව. හැබැයි ඔබතුමාම මාධ්‍ය වලට ප්‍රකාශ කරලා තිබුණා එම නිලධාරීන් විසින් ඔබතුමාට ප්‍රකාශ කරා කියලා ක්‍රිකට් වල භයානක තත්ත්වයක් තිබෙන බව. ඒතර ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒකෙන් ලැබෙනවා යම් ඉඟියක් දෙනවා ඒ කියන්නේ. ඒතර පරීක්ෂණ වලින් තාහුරු නොවුනත් යම් ඉඟියක් ලබා දී තිබෙනවා ඔබතුමා මාධ්‍ය හරහා මෙම පරීක්ෂණ වල යම් භයානක ක්‍රියාවලිය සිදු වෙන බව. ඔබතුමාගේ වචන තමයි භයානක තත්ත්වයක් ඇති වී තිබෙන බව. ඒ වගේ මම දැක්ක තවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙලා තිබුණා මේ කණ්ඩායම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාත් මුණ ගැසුණු බව. මාධ්‍ය සඳහන් කරලා තිබුණා. එතකොට ඒක තවත් භයානකයි. ගරු කතානායකතුමනි නියෝජ්‍යගත දූෂණ පිටු දැකීමේ කණ්ඩායමක් පරීක්ෂණයක් කරනකොට ඒ රටේ ඉන්න අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා මුණ ගැසෙනවා නම් එයින් පෙන්눔 කරන්නෙත් මොකද්ද? මේ තත්ත්වය තවත් භයානක බව තමයි එයින් දෙන ඉඟිය. මම දන්නේ භයානක නැද්ද කියන්නේ. නමුත් මෙම දෙන ඉඟිය තමයි එම කණ්ඩායම ජනාධිපතිත් හම්බුණා. ජනාධිපතිරත් මෙහෙම කිව්වා. අගමැතිත් හම්බුණා. අගමැතිරත් මෙහෙම කිව්වා කියලා තමයි වාර්තා වී තිබෙන්නේ. ඒතර මම දැනගන්න කැමති ඒ කණ්ඩායම විසින් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මුණ ගැසෙන්න ඉල්ලීමක් කරාද? එහෙම නැත්නම් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් එම කණ්ඩායම මුණ ගැසිය යුතු කියලා ඉල්ලීමක් කරාද? ඒ සිදු වී තිබෙන්නේ කෙසේද? ඔවුන් ගොස් මේ ගැන වාර්තා කරාද? ඒ වගේම තමයි ඊළඟ මම දැනගන්න කැමති ඔබතුමාට මේ භයානක තත්වයක් එයි කියලා ඔබතුමා මාධ්‍ය වලට කියන්න ඔබතුමාට ඔවුන් විසින් කරන ලද ප්‍රකාශයන් කවරේද කියලා. මේ කණ්ඩායම ඇන්ටි කරප්ෂන් යුනිට් එක අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හම්බුණා. මාවත් හම්බුණා. අපට තරුණ කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේ නොඑක් තුන්වැනි පාර්ශවකරුවන් මේ අපේ ටීම් එක කරප් කරන්න උත්සාහයක් දරයි කියන බය මේ ඇන්ටි කරප්ෂන් යුනිට් එකට තියෙනවා. ඒ නිසා ඒ අවදානම් තත්ත්වය අපට පැහැදිලි කරා. හැබැයි කිසිම ක්‍රීඩකයෙක් කිසිම කෙනෙක් නම් කිරීමක් කරේ නැහැ. ඒ උදවිය ඕනෑම රටකට ගිය අවස්ථාවකදී ඒ තත්ත්වය අවදානම් තත්ත්වයක් තියෙනවා. අවදානම් තත්ත්වයක් තියලා පැහැදිලි කරා. එන අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා හම්බ වෙලා කිව්වෙත් නෑ. ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් තිබ්බා අගමැතිතුමා සහ ජනාධිපතිතුමා හම්බ වෙන්න. හරි හේතුව අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මේකයි තත්ත්වය. අපි කෙනෙකු නම්ගම් ඒගොල්ලන් හෙළිදරව් කරන්නේ නැහැ. හැබැයි අවාසනාවට වගේ අන්තර්ජාලය තුළ නොඑක් නම් යනවා. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආත්ම ගෞරවයටත් පහරක් ඒ වගේම නොඑක් උදවියට පහරක්. කිසිම නමක් ඒගොල්ලන් කිසිම කෙනෙකුට සඳහන් කිරීමක් කරේ නැහැ. හැබැයි ඒ උදවිය අපට කියන්නේ යම් ක්‍රියාමාර්ගයක් ගන්න නීති රාමුව පුළුවන් තරම් ඇතුළත් කරන්න ඒ වගේම මම ක්‍රීඩා ඇමති හැටියට ඉල්ලීමක් කරා ඒකකයක් පිහිටුවීමේ අවශ්‍ය කරන තාක්ෂණික සහාය ලබා දෙන්න කියලා. හැබැයි මේක අපි සියලු දෙනාම මේ බැලිය යුත්තේ මේකට ලබා දිය හැකි විසඳුම මොනවාද? අපේ ක්‍රිකට් ඕනෑම රටක අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමනි තරුණ කණ්ඩායමක් ඉන්නකොට රයිට් භයානක තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒ උදවිය මට කිව්වේ අපේ කණ්ඩායම ආරක්ෂා කරන්න අවශ්‍ය කරන නීති සහාය ලබා දෙන්න මොනවාද? නෑ ඒගොල්ලන්ගේ මතය ඕනෑම සුසිල් ප්‍රේමජාන්ත මන්ත්‍රීතුමනි මට පැහැදිලි කරලා කිව්වේ තරුණ කණ්ඩායමක් ඉන්නකොට රිස්ක් එකක් තියෙනවා කියලා. මම පැහැදිලි කිරීමක් කරන්නේ. ඒ නිසා අවශ්‍ය they are vulnerable. ඒ නිසා පුළුවන් තරම් නීති රාමුව ගේන්න ඒ වගේ අවශ්‍ය කරන තාක්ෂණික සහාය ලබා දෙන්න. හැබැයි මම වගකීමකින් කියනවා කිසිම කෙනෙකුගේ නමක් සඳහන් කිරීමක් කළා නැහැ. ඒ වගේම මා විශ්වාස කරන අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිසිසේත් සම්බන්ධ නැහැ කියලා. හැබැයි වල්නරබිලිටි කියන තමයි ඒගොල්ලන් පැහැදිලි කිරීමක් කරේ. ගරු අනුර කුමාර දිසානායක මහත්මයා දැන් ඔබතුමා දැන් පාර්ලිමේන්තුවේදී කිව්වා කිසිදු ක්‍රීඩකයෙකුගේ නම් ගම් සඳහන් වී නැති බව. නමුත් මේක නිකන් නෙවෙයි ගොඩනගන්නේ. එක පැත්තකින් එම කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා හම්බ වෙනවා. ජනාධිපතිවරයා හම්බ වෙනවා.
එතකොට ඒකෙන්ම පෙන්눔 කරනවා නිකන් ඇවිල්ලා තේ බොන්න ගියා හරි කළු කෝපි බොන්න ගියා හරි නෙවෙයිනේ. ඒතකොට ඒකෙන්ම හැඟෙනවා මේකේ යම් භයානක තත්වයක් තියෙනවායයි කියන හැඟීමක් තමයි එකෙන් උත්පාදනය කරන්නේ. ඊළඟ ඔබතුමා ප්‍රකාශ කරන භයානක තත්වයක් තියෙනවා කියලා. එතකොට යම් පදනමක් සකස් වෙනවා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලේ විශාල වංචා දූෂණ තරඟ පාවා දීම් වැනි කරුණු සිද්ධ වෙන බවට පසුබිමක් හැදෙනවා. ඒ පසුබිම හැදුනාට පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි එක එක කණ්ඩායම් ක්‍රීඩකයන්ගේ නම් මේකට සම්බන්ධ කරනවා. එතකොට එනම් ඔබතුමා මෙතෙක් මම දැක්කේ නැහැ කිසිදු තැනක අද කිව්ව එක ගැන ස්තුතිවන්ත වෙනවා කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙක් නම් නොකොට තිබෙන බවත් නම් කරලා නැති බවත් ඒ වගේම ඔවුන් අවධානය යොමු කරේ මෙවැනි ප්‍රශ්නයක් කියන එකක් කිව්වේ නැහැ. නමුත් ගරු නියෝජ්‍ය කතාන දැන් රට තුල මතුවලා තියෙන තත්ත්වය තමයි අපේ දැනටත් කණ්ඩායමේ සෙල්ලම් කරන සමහර ක්‍රීඩකින්ගේ නම් එක්ක තමයි මේ දූෂණ චෝදනා එල්ල වී තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා අමාත්‍යාංශයේ පැත්තට විශාල වගකීමක් තිබෙනවා මේ නිවැරදි කිරීම සඳහා පියවර ගන්න. මාධ්‍යයක මම දන්නේ මම වගකීමකින් කියනවා මම මීට කලින් ප්‍රකාශයක් කරා. මම විවෘතව කිව්වා මම මාධ්‍යයටත් කිව්වා කිසිම නම්ගම් සඳහන් කිරීමක් නොවේ. මේ උද අපට පැවසුවේ අවදානම් තත්ත්වයක් තියෙනවා කියලා ඒ සම්බන්ධයෙන් අපට නෛතික ක්‍රියාමාර්ග ගන්නත් තාක්ෂණික අනුකම්පාව නිසා මම වගකීමකින් කියන මම ප්‍රකාශයක් කරා. ඒක මාධ්‍ය ඔස්සේ ගියේ නැති එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි මම මගේ කිසිසේත්ම මගේ වගකීම් පහරලා නැහැ. මම ප්‍රකාශයක් කරා කිසිම මටත් කනස්සලටපත් කරා අපේ ක්‍රීඩකයන්ගේ නම් කරලා තිබ්බා. නොඑක අයගේ නම් ඒ කියන්නේ කෙනෙක්ගේ නමක් දැම්මනම් ඒ පුද්ගලගේ ආත්ම ගෞරවයට පහරක්. ඒ නිසා මම මේ සභාවටත් කියන්නේ මම දිගටම කියපු දෙයක් තමයි කිසිම කෙනෙකුගේ නමක් සඳහන් වීමක් කෙරෙන්නේ නැහැ. චූදියෙක් වශයෙන් නම් කරන තාක්. ඒ නිසා අනුකම්පාව මම වගකීම මම කලින්ුත් දිගින් දිගටම ප්‍රකාශ කරා කිසිම කෙනෙක්ගේ නමක් දමක් පැහැදිලි සඳහන් කිරීමක් නැහැ. ඇන්ටි කරප්ෂන් යුනිට් එකේ සාමාන්‍ය ඉන්ක්වයරියක් කරනකොට චූදිතයෙක් වෙනකන් කිසිම නමක් සඳහන් කරන්නේ නැති සම්ප්‍රදායක් තියෙනවා ඒ උදවිය. හැබැයි රටක් හැටියට ලංකාවට යම් තත්ත්වයක් උදා වෙලා කියන එක ඒගොල්ලන් පැහැදිලි කරන්නේ නැත්තම් වුණාට පස්සේ වැඩක් නැහැ නේ අනුකම්පාව ඒගොල්ලන් වගකීමකින් අවිල්ලට කියන්නේ අවදානම් තත්ත්වයක් තියෙනවා ඒ සම්බන්ධයෙන් බලා ගන්න දැන් අවදානම් තත්ත්වයක් තියෙනවා කියන අනාගතේ ප්‍රශ්නයක් නේ. ඒ උදවිය මෙතන ඇන්ටි කරප්ෂන් යුනිට් අපේ ඉංගලන්තයේ සවුත් ඇෆ්‍රිකායේ සවුත් ඔස්ට්‍රේලියාව වල තමයි නීති තියෙන්නේ තරඟ පාවා දීම සම්බන්ධ නීතිය. මුලින්ම අපි නීති රාමුවක් තියෙන්න ඕනේනේ. හැබැයි මම බලාපොරොත්තු වෙනවා මේ ඕනෑම ක්‍රීඩකයෙක් හෝ මේ සංගමයක නිලධාරියෙක් රාජ්‍ය නිලධාරියෙක් හැටියට සලකන්න කියලා. එතකොට අපිට ඒක බ්‍රයිබරි ඇක්ට් එකට අතුල් කරන්න පුළුවන් කියලා විශ්වාසය තියෙනවා. හැබැයි මම තාම නීතිපතිතුමත් එක්ක මේ සම්බන්ධයෙන් කතා කරලා නැහැ. අපි කොච්චර කතා කරත් මන්ත්‍රීතුමා අපි නීති සම්පාදනය කරේ නැත්තම් අපි හැමදාම කතා කරනවා විතරක්. නෑ ඒ වගකීම පැරලා තියෙනවා. ඒ වගකීම කරන්න මම මේ සභාවට පොරොන්දුව දෙනවා. බොහොම ස්තුතියි. අමාත්‍යාංශ